මුලින්ම බලන්න මෙන්න මෙතන ඉවර වෙන කෙනාගෙන් පටන් ගන්න. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. හරි ඉවර වෙන කෙනාගෙන්ද පටන් ගන්න. 10න් ඉවරයි 10න් පටන් ගන්න. 20න් ඉවරයි 20න් පටන් ගන්න. එහෙම වෙලා මේකේ තියෙනවනේ හැමතැනම. ඒතර එතන අවුලක් අපිට නැහැ. ඒක තමයි එක. දෙක මේ අතර පරතර ඔයා නිතරම දීපු ප්‍රශ්න පත්‍රයේ පැන්සලෙන් ලියා ගන්න. මෙතන පරතරය 10යි. මෙතන 10යි. මේකේ 10යි. මේකෙත් 10යි මේකෙත් 10යි. ඒතර මේ දීපු ගානේ හැමතැනම පරතර සමානයි. හැමතැනම පරතර සමානයි. ඒතර මේ ගාන පට්ටම ලේසි. පට්ටම ලේසි මේක හදන්න. ඒතර කරන්න මෙහෙම. මේක ඔන්න ඔහම ඇඳලා මේක 10න් 10 නේ යන්නේ. ඒතර 0 10 20 30 40 50 60 එකක් වැඩිපුර ගන්න කියලා ඔයාලට මම කිව්වා. ඒ කියන්නේ දැන් මේක 10 20 30 40 50න් ඉවරයිනේ. තව එකක් මෙහෙට යන්න නිතරම. 60ටම යන්න. ඒතර මෙහා 10 20 30 40 50 60. ඊට පස්සේ උඩට මේක අපි ලකුණු කරනවා 1 2 3 4 5 1 2 3 4 5 6 7 8 9 අපි මොකද දාමු? එතකොට 1 2 3 4 5 6 7 8 9. අයිතර මේ පැත්තේ ලියන්න ඕන මේකේ. දැන් මෙහෙම විභාග නම් ඔය ලියලා කරලා තියෙන අපිට පොඩි වැඩක් තියෙනවා. අපි විභාග ප්‍රශ්න හදනවා. සෝ තේරෙන්නේ මේ වැඩේ පට්ට සිම්පල් කියලා. මේ පැත්තට දානවා ලකුණු දානවා. මේ පැත්තට දානවා සිසුන් ගණන. ඒතර 0යි 10 අතර ළමයි 3 දෙනයි. ඒතර 0.10 ඔන්න ඔහොමයි. ත්‍රිකෝණාශ්‍රයක් තමයි. ඊට පස්සේ 10 20 අතර ළමයි 5යි. ඊට පස්සේ 20 30 අතර ළමයි 8යි. ඊට පස්සේ 30 40 අතර ළමයි 9යි. ඊට පස්සේ 40 50 අතර ළමයි 2යි. කොච්චරයි? මේක තමයි ජාවය. ඒතර මේක ලේසි හේතුව ඉවර වෙන කෙනාගෙන් පටන් ගන්න තියෙන හැමතැනම පරතර සමාන වෙලා තියෙනවා. ඒතර මේ වැඩේ එච්චරයි. ඊට පස්සේ මේක ආපහු යාට දෙනවා සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කිව්වහම මේ හැම ත්‍රිකෝණාශ්‍රෙම ලකුණු කරනවා මැද. මේ හැම එකෙම මැද. මෙහෙත් අපි එකක් ගන්න ඕනේ. දැන් මෙතන බිඳුවනේ. 10 20 නම් මෙහෙටත් 10 20. ඒතර බිඳුව මෙහෙට 10ක් ආවම ඍණ 10යි. ඒතර මේ අර අඩුවෙන් ගත්ත පරතරෙත් මැද ලකුණු වෙන්න ඕනේ. මේ වැඩිපුර ගත්ත පරතරෙත් මැද ලකුණු කරලා මේ ටික යාකරනවා. ඔය ටික යාකරනවා. ඕකට කියනවා සංඛ්‍යාත බහුවස්තු. ඒතර මේ වැඩේ මෙතනින් ඉවරයි. දැන් ඔයාලට මෙහෙම ගානක් වෙනවා. මෙන්න මේක බලන්නකෝ. දැන් ඔයගොල්ලෝගේ මේ ඔක්තෝබර් මාසේ විතරක් ක්ලාස් යන විදිය මේ විදිය හැබැයි නොවැම්බර් වෙනකොට පොඩි වෙනසක් කරනවා මම. වෙනසක් කරනවා කියන මෙහෙම දෙයක් දැන් ඒ කියන්නේ ඒක කරන්නේ මේ දුර ඉන්න ළමයි වෙනුවෙන් නේ. මේ ළඟ ඉන්න නෙවෙයි ළඟ ඉන්නට මගේ හෝල් ක්ලාස් හරි දැන් නොවැම්බර් පළවෙනිද පටන් ගත්තාම එන්න පුළුවන් නේ. නමුත් දුර පළාත්වල ඉන්න අයට තව ටිකක් වැඩ කරන්න ඕනේ. ළඟ ළමයි නම් අපේ ගෙදර හරියට හැකි. මට එහි හරියන්න පුළුවන්. මොන හරි මැච් එකක් ගහන්න පුළුවන් නේ. නමුත් දුර අයට එහෙම කරන්න විදියක් නැති හින්දා නොවැම්බර් මාසේ මුල් සතියේ ඉඳන් පන්ති පටන් ගත්තාම සමහර වෙලාවට ඔයගොල්ලොත් එක්ක වැඩ කරන වෙලාව වැඩි කරන්න පුළුවන්. වෙලාව වැඩි කරනවා. දැන් ඒකෙදි මෙන්න මෙහෙමත් ටිකක් මතක තියාගන්න. දැන් නිතරම ළමයිට තියෙන පොඩි අපි කියන හැඟීම් වලට ජීවත් වෙනවා කියලා. හැඟීම් වලට වහල් වෙලා ජීවත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි මොනවා හරි හිතයි එයා නිකන් අමුතුවට බලයි කියලා වගේ නිකන් පොඩි පොඩි ඒව හිතන හින්දා මෙයා ඒගොල්ලොන්ට අනුරූපව වෙනස් වෙනවා. එහෙම එකක් ළමයිට තියෙනවා. එහෙම කියනවා සාමාන්‍යයෙන් ගොඩාක් අය තියෙන කවුරු හරි මෙහෙම හිතන්නේ මොනවා හරි හිත එහෙම කියන.
මම දැන් මම ඔයගොල්ලන්ට කියන්නේ එහෙම ජීවත් වෙන්න එපා කියලා. නමුත් එතකොට තමන්ගේ ජීවිතේ ස්වාධීනත්වයක් නැහැ. තමන්ගේ ජීවිතේ ස්වාධීනත්වයක් නැහැ. හේතුව තමන් කියන්නේ තමන් කරන දේ වැරදි නැත්තම් තමන් ස්වාධීනව ජීවත් වෙන්න. දැන් උදාහරණ මෙහි ඉන්න ළමයි දැකලා තියෙනවා. මම අදින පළඳින විදිය වෙනස්. අනිත් ගුරුවරුන්ට වැඩිය. මම කරන හැමදේම වෙනස්. ඒක මම දන්නවනේ. 100%ක් මම වෙනස්. එහෙම් පිටින්ම මමයි. මම සර් කියලා මම මගේ දේවල් වලට කොටු කරගෙන බැමි දාගෙන අර තාප්ප ගහගෙන කොටු වෙලා මම ජීවත් වෙන්නේ. මොකද හදිස්සිය හරි මට ටියුෂන් නැති වුණොත් මම ඉගෙනගෙන ඉතින් මට ඕන තරම් රස්සාවල් කරන්න පුළුවන්. ලංකාවට නැත්නම් මම පිටරට යනවා කියලා ජීවත් වෙනවනේ. හැබැයි මම හෙට මැරෙයිද තව කොච්චර කල්ලිදී මම දන්නේ නැහැනේ. ඒ නිසා මම ඉන්න ජීවිතේ මම සතුටින් විඳලා ජීවත් වෙන්න ඕන. දැන් උදාහරණයක් සමහර අය ටවුන් එකේ දැකලා ඇති. සමහර වෙලාවට පාර මෙහෙම මාරු වුණාම මෙහෙම අර වැට ගහලා තියෙනවා. වැටේ දොරටුව තියෙන මෙතන. කාර් එක නවත්තන්න තියෙන මෙතන. මීටර 100ක් විතර මෙහෙ යන්න ඕන. මම සමහරවිට මේ කුටින් මෙහෙම පයින්නවා. කෙනෙකුට එහෙම දැක්කහම නිකන් ඔම්මෝ බලන්න අර සර් එහෙම හිතෙන්න පුළුවන්. ඒක එයා හිතුවට එයා හිතන එක මම ඇඟට ගන්න නැහැ. ඒ නිසා මට එයා හිතන එක වැඩන්නේ. මොකද මම දැන් උනත් සාමාන්‍ය දව ඔයගොල්ලන්ට සමහර ඒ ෆොටෝස් හරිය මම ගොඩක් දානවනේ අද ගොඩාක් ඒවා දැම්මා. ඔයාලා දැක්ක මගේ විවිධ තැන්වල මම ගත කරන චරිත. ක්‍රිකට් මැච් එකක් බලන්න ගිහම ෆොටෝ එකක් ඔයගොල්ලෝ දැක්කා. ඒක දැක්කනම් ඒ ක්‍රිකට් මැච් එකට ගිහිල්ලා ඉන්නේ සර් කෙනෙක් වගේ නෙමෙයි. එතනට ගිහිල්ලා මම රිෂි සර් දැන් හොඳින් පන්දුර පහර දෙනවා. අංශක 60 කෝණකින් තමයි හයේ පාර ගෙහුවේ. අන්න ගෙහුවා අංශක 25කින් 4 සීමාව කරා ගියා. එහෙම එකක් නැහැ. එතන ගිය වෙලාවේ ඉඳන් ඒ ලයිෆ් එක ක්‍රිකට්. එතන මගේ විනෝදය මම උපරිම ගන්නවා. දැන් උපරිම ගන්නවා කියලා වැරදි වැඩ කරන්නේ නැහැ. කුණු හරුප කියලා කෑ ගහන්න, බීලා නටන්න එව්ව නැහැ. සදාචාරාත්මකව නිවැරදි විදියට ජීවත් වෙනවා. දැන් මේ කතාවෙන් කියලා එන්නේ වෙන තැනකට. මේ මෙච්චර මෙහෙම කියන්නේ එතනට. දැන් සාමාන්‍යයෙන් මම මුලදි සමහර වෙලාවට යම ජීවත් වෙනකොට එක්කෙනෙකුට දෙන්නට පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලත් ඇති. අවුල් හිතලත් ඇති. එහෙම වෙලත් ඇති. හැබැයි දැන් අද වෙනකොට ඒක සාමාන්‍යකරණයටපත් වෙලා තියෙනයි. එයා එහෙමයි කියලා අනිත් අය දන්නවා. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ පාරක ඉන්නවනම් ළමයි අනන්තවත් ඉන්නවනේ. ඔය අම්මලා තාත්තලා පාරේ ඉන්නවනම් ඔය යන ගුරුවරු 10ක් ගියොත් 8 දෙනෙක් තමන්ගේ වාහනේ නවත්තලා ළමයාව අර අම්මව දාගෙන යන්නේ නැහැ. එහෙම දාගෙන යන්නේ. වයසක 100 කෙනෙක් හිටියොත් දාගෙන යන්නේ. මං හිතන්නේ ලංකාවේ වැඩිපුරම මිනිස්සු ගියපු කාර් එක දින මට. මම සමහරවිට වෙන කොයි හරි ගියත් කාර් එක නිකන් එන්නේ තව 3-4ක් ඉඳ හැකිනේ. සමහරවිට මම නවත්තලා අහනවා කොහෙද යන්නේ කියලා. තාමටම ළමයෙක් ඉන්නවා අම්මා කෙනෙක් ඉන්නවා. ළමයෙක් වඩාගෙන තාත්තයි 3 දෙනා ඉන්නවනම් කතා කරලා ඒ ෆැමිලි එකම දාගෙන යනවා. හැබැයි ඒවා තෝරා බේරගෙන දාගන්න ඕන. ගෑණියෙක් විතරක් ඉන්නව ළමයෙක් වඩාගෙන දාගෙන ඉන්නේ නැහැ. එහෙම දාන් ඉන්නේ. ඒ ඇයි කියලා ඔයාට හිතන්න බුද්ධිය තියෙනවා. මෙතන ගෑනු කෙනෙක් ඉන්න ළමයෙක් වඩාගෙන මහා රෑ 11ට විතර. මම එනකොට පාර තනියම කාර් එකට අත දැම්මත් ඉතින් ඒ වෙලාවේ හැටියට දෙපැත්තක් තියෙනවනේ උදව් කරන්න බෑ. එහෙම උදව් කරන්න ඒ වෙලේ හැටියට පොඩි බැරිකමක් තියෙනවා දාගෙන ඉන්න බෑ. හේතු සංග්‍රහ ගොඩක් තියෙනවා. අදිස්සි උපකාරයක් වුණොත් කරන එක වෙනයි. එහෙම කරොත් ඒකට මට බේරෙන්න සාක්ෂිත් මම හදන් තමයි කරන්නේ. නමුත් එහෙම කරන විදියක් නෙවෙයි. රෑ 11ට නම් කොහොමත් බෑ නේ මම මොහිත් දන්නෙත් නෑ ළමයාත් වඩාගෙන. ඉල්ලක් ගන්න යනවා. එතකොට මම සාමාන්‍යයෙන් මගේ ක්‍රමයට ජීවත් වෙනවා. ඒතර වැරද්දක් කියලා දෙයක් නැහැ. වැරදි නම් ඉතින් මට මෙච්චර ළමයි එකතු වෙන්නේ නැහැ. දැන් ඔයාට මේ කියන්නේ දැන් විභාගෙ කිට්ටු වෙනවා. දැන් මේ කතාවේ එන්නේ එතනට හරිද? විභාගෙ කිට්ටු වෙනකොට දැන් ඔයාට තියෙන්නේ මේ මාසෙත් විතරයි. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි. උපරිමේ මාස 4යි දැන් තියෙන්නේ. දවස් 120යි. මෙතනදී ඔයා හිතන්න ඕන දේ තමයි
ඔයාගේ විභාග ප්‍රතිඵලය හදාගන්න ඔයා මොනවද කරන්න ඕනේ කියන එක විතරයි ඔයා හිතන්න ඕනේ. ඔයාගේ විභාග ප්‍රතිඵලය හදන්න ඕනේ මොකද්ද ඔයා කරන්න ඕනේ කියලා විතරයි ඔයා හිතන්න ඕනේ. ඊට එහාම ඔයා හිතන්නේ නැහැ. මට විනාඩි දෙකක් දෙන්න. විනාඩි දෙකක්. plenty of view. එතකොට ඔයාලා විභාග මාස 4නේ තියෙන්නේ. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ ඔයා කරන වැඩ ටික ඔයා ගැන හිතන්න ඕනේ. වෙන කවුරුත් ගැන මේ වෙලාවට හිතලා බෑ. දැන් සමහර වෙලාවට ඔයාට මෙතන තව මාස 4යි විභාගෙට තියෙන්නේ. එතකොට මෙතන ඉන්නවා සමහර වෙලාවට දෙවෙනි පාර කරන කට්ටිය. පළවෙනි පාර කරන ඇත්තේ. හරිද? වැඩි හිටිය ඇත් ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ වෙන මොකුත් මොන මේ දැන් ඉන්න ඕනේ මේකෙන්. දැන් උදාහරණයක් මම කියන්න සමහර වෙලාවට අපි හිතමු දැන් ඔයාලට විභාගෙ කිට් වෙනකොට දැන් ඉස්කෝලේ පටන් ගන්නද ළමයි ආස ඉස්කෝලේ යන්න. එහෙම ගත්තනම් ඔය ගියාට Tamanට වැඩිපුර වැඩ කරන තැන හොයාගන්න. ඔයාට වැඩිපුර වැඩ කරන්නේ ඔයාගේ ගෙවල් ළඟ කරන ගණන් පන්ති එනවා. එක්ක මම කරන ගණන් පන්ති එනවා. එක්ක ඔයා ගෙදර ඉඳගෙන වැඩ කරොත් ඔයාට වැඩි වැඩ කොටසක් කරගන්න පුළුවන්. ඔයා ඒක තමයි හිතලා වැඩිපුර තැන දෙන්න ඕනේ. ඒ සමහර වෙලාවට දැන් මම පාසල් ගුරුවරුගේ ළමයි ගොඩකට උගන්වනවා. ඒතර දැන් ගිය අවුරුද්ද මට මතකයි විභාගේ කිට් වෙනකොට ඒ ගුරුවරුන්ගේ ළමයින්ට ගෙවල් වලට ගෙනල්ලා ඉගෙනුවා ළමයි ඉස්කෝලේ යවුවේ නැහැ. විභාගේ කිට් වෙනකොට. ඒගොල්ලෝම කියන ඉතින් සර් වැඩක් නැහැ මේ දවස්වල ගියාට වැඩි වැඩක් කරන්නේ මේ අපරාධනේ කියලා ඒකට වඩා හොඳ සර් හම් 6ක් 7ක් කරාම ළමයිට ඒක ප්‍රයෝජනයි කියලා. ඒතර ඒගොල්ලෝ එහෙම කරනකොට සමහර ළමයි ඉන්නවා පාසලේ වැඩ කරන්නේ නැහැ කියලා දන්නෝ ඒ දවස් ටිකේ. වැඩි වැඩක් තමන් වෙනුවෙන් වෙන්නේ නැහැ කියලා දැනගෙන ඉස්කෝලේ යනවා. ඒ යන්නේ දන්නව. මැඩම් තරහ වෙයිද දන්නේ. ලොකු මැඩම් මං එනකම් බලන් ඉන්නේ. එහෙම පොඩි පොඩි ගොම් සිතුවිලි තියෙනවා. නමුත් ඔයා විභාගයේ අසමත් වුණොත් ඔය ඉන්න කිසි කෙනෙක් ඔයාගේ ලයිෆ් එකටවත් කියන්නේ මමවත් නැහැ. කවුරුත් නැහැ. ඒ හින්දා ඔයා තීරණ ගන්න ඔයා මේ වෙලාවේ වගේ විභාග ප්‍රතිඵල හිතලා. එහෙම එකක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. එතකොට ඊළඟට අනිත් එක තමයි මම ඔයාලට තව පොඩි දෙයක් කියන්න මේ අද මට එක කියන්න හිතුණා මේ අද උදේ වෙච්ච සිද්ධියක් ඔයගොල්ලන්ට මම අර කිව්වේ ලැප් එක බිම වැටුණා කියලා. ඒතකොට ලැප් එක බිම වැටිලා උදේ වැටලා ඊට පස්සේ වැඩ කරේ නෑ ඔන් ඕෆ් වෙවි තිබුණේ කියන අර මේ ලයිට් එක පත් වෙනව නිවෙනව ඩිම් වෙවි තිබුණා. ඉතින් මම ඔය අපේ ගෙදර ළමයෙක් ඉන්නවා එයා කලින් දවසක ඇවිල්ලා කිව්වා සර් මෙහෙම ලැප් එක වුණා හරි වුණා. මම ඉතින් ගෙනියන කඩ ටිකක් කිව්වා මේ කඩේට ගෙනියනවා. කිව්වහම එයා කිව්වා නෑ සර් එහෙම ගෙනියන්න එපා අපේ ගෙදර ළඟ අයියා කෙනෙක් ඉන්නවා ඒ ගේන්න හදලා දෙන්නම් කියලා. ලොකු ගාණක් ගන්නෙත් නැහැ කියලා. ඒපාර අද අරගෙන ගියාම එයා විනාඩි 5න් හදලා දුන්නා අර RAM එක ද මොකක් හරි එකක් පිටිපස්සේ බුරුල්ලා වැටිච්ච පාර ඒක තද කරාම හරි ගියා. දැන් ඔය ප්‍රශ්න වලට වැඩ කරලා ලැප් එකෙන් තමයි මම දැන් ක්ලාස් එක කරන්නේ. ඒතර මට මතකයි ඔය සිද්ධියම ඊට කලින් වුණා. ඔය සිද්ධියම ලැප් එක වැටලා නෙමෙයි කලින් වුණා ලැප් එක අර ලයිට් එක ඔන්න ඕක වෙනවා හයියෙන් දඩස් ගාලා ගැහුවාම ලැප් එක ඔන් වෙනවා. දැන් මට තේරුණා මේ වෙලා තියෙන අර RAM එක හරි මොකක් හරි එක බුරුල් වෙච්ච කර ගැහුවාම තමයි හරි ගිහිල්ලා මේක ඔන් වෙනවා. හැබැයි ඒක නිතර දිගින් දිගට මෙහෙම වෙන හින්දා මම මොකද කරන්නේ මේ මෙහෙ තියෙන කඩේකට අරන් ගියා. මම කඩේ නම කියන්නේ. ගෙනිච්චාම මිනිහා බල්ලක්ව සර් දැන් බලන්න වැඩ වැඩි සර් පස්සේ. ඉතින් මම පස්සේ ගියා. හැබැයි මිනිහා මගේ හොඳ යාළුවෙක් ඈ බොහොම හොඳ ළඟ හිතවතෙක් පරිගණක හදන කෙනෙක්. හිතවතෙක් ඇයි උයිමා ඒකට මේ කාලා බීලා නැහැ. නමුත් අර හිතවත්. එහෙම. සර් අරේ මේ කියලා එන පණ දීගෙන කතා කරන පොරක්. මිනිහා මට මතකයි එදා ඒ පාරේ ගිහම සර් පොඩි කෑල්ලක් තිබිලා කැල්ල එක දැම්මා 4000ක් දෙන්න සර් කමන්නේ නැහැ කියලා. ඉතින් උදන්න මට 4000ක් කියන මහ ලොකු දෙයක්වත් නෙමෙයි. මූ සර් කෙනෙක් මුළු සල්ලි තියනවා කියලා මාත් 4000 දීලා ආවා. දැන් අද තමයි තේරුනේ උදාපු කෑල්ලක් නැහැ කියලා. කිසිම කෑල්ලක් උදාලා නැහැ. අර උදන්න ලෙඩේ මේ කියලා ඒ ගැලවිච් එක හයි කරලා උදුන්න ඌක කෑල්ලක් දැම්ම කියලා මට කියලා ඌගෙන් 4000ක් ගත්තා. දැන් ඉතින් ඌගාවට ආයේ ජීවිතයට යන්නේ නැහැ.
ඒ කියන්නේ උන්ට හොරකම් කරන්න පුළුවන් කාලයෙන් තියෙන්නේ. හැමදාම මේක කරන්න බෑ. හැබැයි දැන් මේ ඔයාලට මම කිව්වේ මොකක්ද නේද? ඕගොල්ලෝ වැඩිපුරම විශ්වාස කරන් ඉන්න එකයි ඉන්නවනේ. ඌ තමයි ගේම ගහන්නේ. මොකද උඩ ගේම ගහන්න ලේසි. දැන් ඔයා හැමදාම ඇඳුම් ගන්නව නම් තැනකට ගිහිල්ලා නිතරම එතනින්ම ගන්නව නම් ඔයා වෙන කඩේකට යන්නේ නැහැ කියලා ඌ දන්නවා. එතකොට ඔයාව අන්දන්න තියෙන ප්‍රමාණය වැඩි. මම තන කියන්නේ මම එහෙම උදාහරණයක් තව කියන්නම්. මම එකපාරක් මට මෙහෙ ඉන්නගෙන හොඳ යාළුවෙක් ඉතින්. ඔය ෆෝන් වැඩවලටම ගිහිල්ලා හිතවත් වෙච්ච බොහොම කඩේක මුදලාලි කෙනෙක්. බොහොම හිතවත්. මට ඉතින් ගියා විහිළු කරගෙන අර එන්නේ එහෙම තමයි ඉන්නේ මිනිහ. මම එකපාරක් ෆෝන් එකක් ගත්තා මිනිහගෙන් රුපියල් මුල්ම ෆෝන් එක ගත්තේ දවස්වල 33000යි. ඊට පස්සේ ඒ ෆෝන් එකේ අර අනිත් වර්ගෙනකොට ඌම කියනවා සර් ඉතින් දැන් මොකක් හරියන්නේ නැහැ පරණයි. අලුත් එකක් ගන්න. ඊට පස්සේ ගත්තා 37000කට එකක්. ඊට පස්සේ ආයෙ ගත්තා 25000කට ෆෝන් එකක් ඔය අම්මට. ඊට පස්සේ ආයෙත් ෆෝන් එකක් ගත්තා කොහමද ආයෙ 35කට කොහමද ලක්ෂයකමාරකට ෆෝන් ගත්තා උගේ කඩේට. අරගෙන දැන් මට මේ මෑතක හදිස්සියකට ෆෝන් එකක් ගන්න මම ගිහා පිටින් හිතවතානේ. මම ඇහුවා මේ ෆෝන් එක කීයද? මිනිහට ටක් ගාලා මේ තියෙන ගේම් ගහන විදිහ. මිනිහ ගහන ගේම්. මිනිහට ටක් ගාලා එතන කට්ටියින් ඉන්න මට කියන්න බෑ වගේ. ඒ කියන්නේ යාට කියන්න බෑ මට මේ ගාන කියලා මේක. කියන්න බෑ. ඒකද එහෙම බැරි හින්දා ටක් ගාලා කැල්කියුලේටර් එක අරගෙන ගහලිවල මට මෙහෙම පැත්තකින් පෙන්නුවා මෙහෙම. දැන් මේ පෙන්වීමේ අරමුණ මොකද්ද? ඔයාලට තේරෙන්නේ පෙන්වීමේ අරමුණ. මේ ෆෝන් එක උඹට දෙන්නේ ගණන් අඩු වෙයි. ඒක තමයි කියන්න බැරි හින්දා උඹට දෙන ගාන තමයි මේ දාලා තියෙන්නේ. මේ ගානට බලන්න. කියලා මෙහෙමකට හැවුම් කිව්වා. ඒ කියන්නේ දැන් මම හිතනවා එතකොට ෆෝන් එකේ ගාන අපි දුන්න නිකන් 40000යි කියලා. මම මට 38000 විතර දෙනවා මේක. ඒක තමයි අරගේ ගහලා මට වෙනම පෙන්වන්නේ. ඒතර මට හිතේ විශ්වාසයක් ඇති වෙනවා. මම මගේ හොඳ යාළුවෙක් මම මට මෙහෙම උදව්වක් කරන්න කියලා. හැබැයි මම උගේ ළඟට යන්න කලින් තව කඩ දෙකකට ගිහිල්ලා ඒ ෆෝන් එකේම ගාන අහලා ආවා. මෙයා මට කැල්කියුලේටර් එක ගහලා පෙන්නපු ගානට වැඩිය රුපියල් එක කඩේක 2000ක් විතර අඩුයි. තව කඩේක 1500ක් විතර අඩුයි. ඒතර මූ මට කැල්කියුලේටර් එක ගහලා පෙන්නලා තියෙන්නේ අර කඩවල් දෙකකට වඩා වැඩි ගානක්. ඇයි? ඌ දන්නවා වෙන කොහෙන්වත් ෆෝන් ගන්න යන්නේ නැහැ කියලා. ඒ හින්දා වල මතක තියාගන්න ඔය ළඟම ඉන්න එකානේ ළඟම පාසල හොඳම පාසල වගේ තමයි. ළඟම එක තමයි පත ගේම ගහන්නේ ආයි ඇඬෙන්න. හරිද? ඊට පස්සේ තව උදාහරණයක් කොහොම කියන්නම්. මේ කියන්නේ ඔයා අහු වෙන තැන් වලින් බේර ගන්න. ඔයා අහු වෙන වටක් ගාලා. ඔය මිනිස්සුගේ වචන වලට අහු වෙන්න එපා. හොයනවා ගිහිල්ලා. ඔය අපේ රටේ මිනිස්සු කම්මැලිනේ. යන්නේ නැහැ ටිකක් ඇවිදගෙන පොඩ්ඩක් අරහෙට මෙහෙට තව කඩ දෙක තුනකට ගිහිල්ලා අහන්නේ. එහෙම එකක් නෑ. අරකින් මේකෙන්ම ටින් ටින් ගාලා ගන්නවා. ලේසි. දැන් බලන්නකෝ උඩ තට්ටුවක් කඩයක් තියෙනවා නම් මිනිස්සු යන්නේ නැහැ. උඩ තට්ටුවල කඩවලට යන්නේ නැහැ. නගින්න කම්මැලි. අරකින් ගූ හරි කමන්නේ ඌ අරන් එන තමයි මම බලන්නේ. එහෙම නෙමෙයි ටිකක් හොයන්න. ගණන් කතා කරන්න ඒවා ඉගෙන ගන්න. නැත්තම් ඔයා මේ පොතේ ගණන් ටික හදලා සමාජෙට වැටෙනවම ඔයාට රෙද්ද කපලා මහලා අන්දන්න ඉන්නවා. අන්දන වැන්දිල්ල හොයාගන්න බැරි වෙනවා. ඔයාලට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මොකද ව්‍යාපාර කරන සාමාන්‍යයෙන් ව්‍යාපාර ඥානෙ තියෙනවානේ. ඒගොල්ලෝ මනී මයින්ඩ්ලා. හොඳට මුදල් සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒකෙන් ගේම ගහන්න කවහරය ගන්නවා. අවංකයි ඉන්නව නැත්තේ නැහැ. සමහරු ටිකක් වෙනවා. ඒ නිසා එකම කඩේ අල්ලගෙන ඉන්න එපා. එහෙම හිටියොත් ඔයා දන්නේ නැතුව ඔයාට එකකින් ප්‍රශ්නයක් වෙනවා. ඊට මට තව එකක් මේ ගැන පරිගණකයක් ගන්න ඕන වෙලා. ඒතර පරිගණකයක් මෙහෙම අල්ලගන්න. පළවෙනිම කම්පියුටර් එක ගන්නකොට මිනිහා මට කොහොම හරි ලිස්ට් එක ලියලා ගොඩක් කරලා පෙන්නලා මට කිව්වා මේක ගෙනත් දෙන්නම් මට මතක හැටියට 55000කට විතර වගේ. කොළඹින් සුපිරි මේකක් මේක ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් 70ක් විතර වෙනවා. මම බඩු ගොඩක් ගෙනද මට 55කට රන් දෙන්න පුළුවන්. එයාගේ ලිස්ට් එක ඔක්කොම අරගෙන මම ඌට හොරා කොළඹ ගියා. මං ගියා කොළඹ. ඊළඟ එයා කියපු ටැග් ටිකම හොයාගෙන ගියා. ඊළඟ ඔයගොල්ලෝ දන්නවද? තාමේ කම්පියුටර් එකේ දාලා තියෙනවා. කියන්නේ ඒකේ ගෙනාපු හાર્ඩ් එක තාම තියෙනවා. මෙතන ගොඩක් වෙලක නෑ ටෙරාබයිට් එකක හાર્ඩ් එකක් තියෙනවා. ඒ හાર્ඩ් එක දාලා ඒ දවස්වල ඔය
තියෙන සුපිරිම එක දාලා අරයා කියව කොටත් වැඩිය හොඳ ඒවා දැම්මේ. කියන්නේ වැඩි කරන් දැම්මේ. දැන් අපි තුමු RAM එක ඔයගොල්ලෝ කියන්නේ 2GB නම් ඒක 4GB දැම්මා. එහෙම දාලා මේ හොඳම එකෙන් දාලා ඔයගොල්ලෝ කියන්නේ රුපියල් 35000. මම 55000ක් අරන් ගියා කොළඹදී. එමු කිව්වේ ගන්න. ඒතර බලන්නකො යාළු ෆිට් එකට මූ 20000ක් තියාගෙන. යාළු ෆිට් එකට 20000ක් තියාගෙන. මට ගෙනත් දෙන්න. ආන්න එහෙම දැන් තියෙනවා. ඔයා මේවට අහු වෙන්න එපා. නිතරම එයාගෙනුත් අහන්න, ගිහලා එතනනුත් හොයන්න. නිතරම මතක තියාගන්න. ඔය ළඟම ඉන්නවුන් කියනවනේ කන් දෙකට එක එක ඇවිල්ලා. උඹට අර මෙහෙම කිව්වා කියලා. ඔය තාරබර එහෙම ඇරලා ගනින්නේ. මොකද ඌ අතින් දාලා මේ බිත්තර දාලා, පැණි දාලා, සීනි දාලා දෙන්න තව. ඔයා හිතර විශ්වාසයිනේ. ඌ කියන එක අහනවා. එතනින් ඇන්දෙනවා. ඇන්දිලා ලයිෆ් එක යන ගන්න. ඒකේ වෙන දේවල් තමයි ඕක. හරි. ඔක මට කියන්න ඕනේ මේ ඔය අද වෙච්ච සිද්ධියක් එක්ක ඉතින් මම හැමදාම හරි කියනවා. ඒ නිසා ඔයාව නම් හරි ලේසියට අන්දන්න පුළුවන්. අපිවත් අන්දනවනේ. අපි වන්දනවා. ඔයා වන්දනේ මහදයක් නේ. නමුත් අර මෙහෙම සමාජයේ ඉඳලාම තමයි පොඩ්ඩක් පදම් වුණාම තමයි හරියන්නේ. මේක බලන්න. දැන් දෙවනි වර්ගයේ මේකෙදිත් දැන් අරවා කියවුවා බලන්න මොනවද? ඉවර වෙන කෙනාගෙන්ද පටන් ගන්න. ඒතර 10න් ඉවරයි. 10න් පටන් ගත්ත හරි. 30න් ඉවරයි. 30න් පටන් ගත්ත හරි. ඉවර වෙන කෙනාගෙන්ම තමයි පටන් අරන් තියෙන්නේ. එතන අවුලන්නේ. දෙවනියට ඔයා මේක ලියන්න ඕන. මේ අතර පරතර. මෙතන පරතරේ 10යි. 10යි 30යි. මෙතන පරතරේ 20යි. ඊට පස්සේ 20යි 40යි මෙතන පරතරය 10යි 30 40 30 70 මෙතන පරතරය 30යි මෙතන පරතරය 10යි මේකත් කීසටි කරා අපි ඊට පස්සේ මේක අඳින්න මෙහෙම ඔන්න බලන්න ඉන්න 0 10 20 30 40 50 60 70 80 90 10 20 30 40 50 60 70 80 90 ඒ නිසා මේ ළමයි ඔයගොල්ලෝගේ දැන් අර මම නොවැම්බර් ඉඳන් ඔයාට තියෙන පන්ති ප්‍රමාණය වැඩි කරනවා අඩු වෙන්නේ නැහැ ෆෝල් ක්ලාස් පටන් ගත්තලා පන්ති ප්‍රමාණය වැඩි වෙනවා ටිකක් දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය දවස් 2නේ එන්නේ සමහරවිට දවස් 3ක් හෝ 4ක් එන්න වෙයි එහෙම ආවොත් තමයි අත් එක පේපර්ස් ගොඩක් කරන්න මොකද මේ තියරි කරාට විභාග ලියන්න බෑ පේපර්ස් වෙනම සිස්ටම් එකක් කියන්නේ. ඒකට හුරු වෙන්න ඕන. පේපර්ස් අඩුම තරමේ 10ක්වත් ඕගොල්ලන්ට ලියන්න ඕන. ඒ කියන්නේ මේ රෑ ක්ලාස් එකේ ඇයිද? තව පේපර්ස් ෆුල් 10ක්වත් ලියන්න ඕන. නැත්තම් බෑ. ඒකට ගොඩක් මහන්සිලා රෑ මම උනත් එහෙම දැන් හෝල් ක්ලාස් පටන් ගත්තාම මේ වගේනේ මහන්සි වැඩි. උදේ ඉඳලා උගන්ලා කෑ ගහලා එහෙම කියලා නෑ. මා එකෙල්ලේම වැඩ කරනවා. මොකද ඕගොල්ලන් කොට දාන්නේ මේ. මොකද ඔයාලට එහෙම කරා කියලා මේ මොකක් සල්ලි වලකින් ගන්නෑ. මේක ලකුණු කරනවා 1 2 3 4 5 6 7 8 9 10 දාමු අපි. ඔන්න බලන්න ඉන්න. දැන් මේ ගාන කරන්නේ මෙහෙම. පරතර බැලුවහම මේකේ අඩු පරතරය හොයාගන්න. මේකේ අඩු පරතරය බබෝ 10. අඩු පරතරය 10 තියෙන මේ 10 තමයි අඩු එක 10. අඩු එක 10 නම් එයා මේක 10න් 10 ලකුණු කරන්න. so දැන් මෙතන 10 මෙතන පරතරය 10. එතන ප්‍රශ්නයක් නැහැ ඒක හරි. මෙතන පරතරය 20යි. අර සාමාන්‍ය අඩු පරතරය වගේ මෙයා කී ගුණයක් වැඩිද? දෙගුණයක් වැඩි. දෙගුණයක් වැඩි නම් මෙයාගේ සංඛ්‍යාතය දෙකට බෙදලා එන ප්‍රමාණය තමයි අඳින්නේ. එහෙනම් 8යි දෙකට බෙදුවම එයා අඳින්නේ 4යි. එතකොට මෙයා පරතරය 10යි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ ඒකම අඳින්න පුළුවන්. මෙතන පරතරය 30යි. සාමාන්‍ය යන පරතරය වගේ තුන් ගුණයක් වැඩි. සාමාන්‍ය පරතරය 10යි. ඒතර මෙතන 30යි. ඒතර 10 වගේ තුන් ගුණයක් 30යි. තුන් ගුණයක් වැඩි නම්
මෙතන සංඛ්‍යාතය 3ෙන් බෙදන්න ඕන. 9 3ට බෙදුවාම 3ක් අඳින්න ඕන. මෙතන පරතරය 10 ප්‍රශ්නයක් නෑ අඳින්න. එහෙනම් මුලින්ම 2යි. බිංදුව 10 අතර 2යි. 10 ඉඳන් 30ටම අඳින්නේ 4යි ළමයි. 10 ඉඳන් 30ටම අඳින්නේ 4යි. ඊට පස්සේ 30 ඉඳන් 40ටම අඳිනවා 10ක්. ඊට පස්සේ 40 70 අඳින්න 3යි. 40 ඉඳන් 70ටම අඳින්න 3යි. ඊට පස්සේ 70 80 1යි. ඔන්න ජාල රේඛය. ඒත් සංඛ්‍යාත බහුවස්තු අඳිනවා නම් අර වැඩිපුර පරතරයක් ඕනේ. මේ අඩුවෙන් පරතරයක් ආවොත් මේකේ ඍණ 10යි එන්නේ. ඒතර මෙතන මැද. මේකෙත් මැද. දැන් මෙතන පරතර දෙකක් නේ බබු මතකනේ පරතර දෙකක් නම් ඕක දෙකට බෙදන්න ඕනේ බෙදුවත් කමක් නැහැ. ඒ දෙකේම මැද. ඊට මේකේ මැද මෙතන පරතර තියෙනවා තුනක් නේ. පේනවනේ. ඔය තුනේම මැද. ඊට මේකේ මැද වැඩිපුර පරතරෙත් මැද. ඊට මේ ටික පිළිවෙලට යා කරනවා. එතකොට යාට ඕක තමයි ගිය සතියේ කියලා දීපු මේ සතිය සම්දනේ කියලා දීපු ජාල රේඛයේ සංඛ්‍යාත බහුවස්තුවේ දෙක. ඒතර මේ දෙකේ අවුලක් වෙන්න විදියක් නැහැ. ඔය දෙක කරලා තියෙන්නේ. ඊළඟට දැන් අද එක. ඔන්න බලන් ඉන්නකෝ. ප්‍රශ්නේ තමයි මේ මුලින්ම ඔයාලට මේක බලන්න කිව්වේ මොකද්ද මතකද? මේ දීප් එකේ බලන්න කිව්වේ මොකද්ද මතකද? බලන්න කිව්වේ ඉවර වෙන එක්කෙනාගෙන්ද පටන් ගන්න. ඉවර වෙන එකෙන්ද පටන් ගන්න. මේක එහෙම වෙලාද? මේ 90ෙන් ඉවරයි. 90ෙන්ද පටන් ගන්න තියෙන්නේ. නෑ 91. 100ෙන් ඉවරයි. පටන් ගන්න 101. එනහර ඉවර වෙන කෙනාගෙන් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. ඒතර හිතනකො මේකට නිකන් ජාල රේඛයක් ඇඳ කියලා මේකට ඇඳුනොත් මෙහෙම වෙන්නේ. මෙන්න මෙහෙම හිස්තැන් වෙනවා. ඔන්න ඔය විදිහට මේ හිස්තැනක් වෙනවා මෙතන. ඇයි මෙතන 90 මේක 91 මේ එක පොඩි පරතරයක් තියෙනවනේ. ඒක හිස් බවක් තියෙනවා. එතකොට කරන්නේ ඒ හිස්තැන නැති කරන්න මේ දෙන්න එකතු කරනවා. එකතු කරන්න මෙහෙම. ඒක ඕන කරන විදිය බලන් ඉන්න. මේක අමාරු නෑ මේක ලේසියි. මේකදී අපි කරන්නේ දැන් 90 එකක වෙනසක් තියෙනවානේ. ඔය වෙනස බෙදනවා බබු දෙකට අපි. ඒත් මෙතන වෙනස 90 ඉඳන් 91කට වෙනස 1යි. ඔක දෙකට බෙදුවාම එක දෙකට බෙදුවාම 0.5යි. නේ ඕනනම් දන්නේ නැත්නම් බලන් ඉන්න 1ට 2 ඒවා නැහැ 0යි. 10 2 10ට 2 ඒවා 5යි. તો 0.5යි. දැන් ඔයා මොකද්ද කරන්නේ මේකේ? මේ 81 ඉඳන් 90 තියෙනවනේ. ඕකේ මේ 81 ඉඳන් 90 මේකේ පළවෙනි එකේ දැන් මට ආපු උත්තරේ බබු 0.5නේ. අන්න ඒ උත්තරේ මුල් එකෙන් අඩු කරන්න. 0.5ක් මේකෙන් අඩු කරන්න. මේකට 0.5ක් එකතු කරනවා. තව එක කරන්නේ අර මේ මම අර ෆොටෝස් ටික දැම්මේ මේ දැන් අර ඔය කළුතර කවුද මගේ හොඳ ගෝලෙක් ඉන්න චමිදු. ඒ කියන්නේ විතර සාමාන්‍යයෙන් මගෙත් එක ටිකක් වැඩිපුර මැසේජ් කරන ගෝලෙක්. මේ කතා කරන ගෝලෙක් කියන්නේ. මේ ඒ ආර වීඩියෝ එකක් හදලා යවන මුලින් ඊට තමයි ඒක අර ස්ටේටස් දැම්මහම මේ තව එක ළමයි ඉල්ලුව සර් ෆොටෝ ටිකක් දෙන්න කියලා. ඉතින් අර වෙන වෙනම ඔක්කොටම දාන්න බැරි හින්දා තමයි මම ඔය මගේ Facebook account දෙකක් තියෙනවා. රිෂිනා නායකකාර එකයි ඉසුරු පින්ටර්ස් කියලා එකක් තියෙනවා. ওই දෙකේම තියෙන ඔක්කොම තියෙනවා අරගෙන ඔයගොල්ලෝ group එකට දැම්මේ. ඒකේ ළමයි සමහර ඒවකුව මම දැම්ම ස්ටේටස් සමහර ඒවා තාම දැම්මේ නැහැ. ඒක ගොඩාක් තියෙනවා ඒක. ඒවා හිමින් බල බල දාන්න ඕන. එකම එකක් විතරක් ඒ ළමයා යොබ් එක මම ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒ කියන්නේ සේව් වෙන්නේ නැහැ ෆෝන් එකේ. ඔය මොනරාගල පැත්තේ ළමයි යොබ් එකක්. මේ ඒ ටිකත් මම හෙට දාන්නම් ඒ හදපු හොඳයි ඒක ඔයගොල්ලෝගේ එක එක හැකියාව. එහෙම කරාට කවන්න නැද වෙනස වලට සමහරවට ඔයාලා කැමතිත් නැහැ.
පිස්සුද මොකද්ද කරලා තියෙන්නේ? මගේ ෆොටෝ එඩිට් කර. ඒකේ ෆොටෝ එඩිට් කරලා නැහැ ඉතින් අර ඒක හොඳයි ඉතින් ලස්සනයි. මං හොඳයි කියලා තේරුණා. මට තේරිච්ච එකක් මං Facebook එකෙත් දැම්මා. මගේ account එකෙත් දැම්මා. හරි. ඉතර කරන්නේ මුල් එකෙන් 0.5ක් අඩු කරා මේකට 0.5ක් එකතු කරා. හරි. එහෙම කරලා මෙන්න මෙහෙම වගුවක් හදනවා. ඔන්න බලන් ඉන්න. ඒකට අපි කියන්නේ මායිම් සහිත පන්ති සීමා කියලා. ගණන් ගන්න එපා. අද හවස ඇත්තට පොඩ්ඩක් තිබුණා දැන් කිමුන් යනවා. මායිම් සහිත පන්ති සීමා. නැත්නම් මායිම් සහිත පන්ති. එහෙම දැම්මත් කමන්නේ. දාලා මෙන්න මෙහෙම වගුවක් අපි ආයෙ හදන බව. දැන් හදන්නේ මෙහෙම හරි. මේ මුල් එකෙන් 0.5ක් අඩු කරනවා. 81 න් 0.5ක්. ඒතර 81 න් 0.5ක් අඩු කරාම 80.5 ඉන්නේ. මේ 81 න් 0.5ක් අඩු වෙන්නේ. 0.5ක් කියන්නේ එකකින් භාගයක්. 0.5 කියන්නේ එකකින් භාගයක්. ඒකට එකකින් භාගයක් කරනම 80.5. මෙයාට 0.5ක් එකතු වෙනවා. ඒතර 90ට 0.5ක් එකතු වුණාම 90.5. දැන් මේ මුල් එකෙන් 0.5 අඩු කරා මෙයාට 0.5 එකතු කරා. so මේකෙත් කරන්නේ ඒකමයි. මුල් එකෙන් 0.5ක් අඩු කරනවා. ඒතර 91කින් 0.5ක් අඩු කරාම 90.5. ඊට පස්සේ 100ට 0.5ක් එකතු කරනවා. 100යි 0.5යි. ඊට පස්සේ 101කින් 0.5ක් අඩු කරාම 100යි 0.5යි. 110ට 0.5ක් එකතු කරනවා. එතකොට 110යි 0.5යි. දැන් ඔයාලට පේනවනේ මේක. මේ 80.5න් පටන් ගන්නවා. 90.5න් ඉවර වෙනවා. તો දැන් මෙයා පටන් ගන්න තියෙන්නේ කීයද? 90.5න්. 100.5න් ඉවරයි. එහෙනම් මෙයා පටන් ගන්න තියෙන්නේ 100.5න්. ඉවර වෙන්නේ 110.5න්. එහෙනම් ඊළඟ එක්කෙනා පටන් ගන්න ඕනේ මේ ඉවර වෙන්නේ එකේ. 110.5න් ඉවර වෙනවා 120.5. ඊට පස්සේ 120.5න් ඊළඟ පටන් ගන්න 120.5. තියනේ ඉවර වෙන්නේ 130.5. ඔන්නෝම වගුවක් හදනවා. දැන් සිසුන් ගානක් අපි ලියනවා මේකේ. 2යි 3යි 5යි 7යි 1යි. ඉතින් මෙතන මේ මහ ගොඩක් විභාගයක් නෑ පොඩි කොටසක් දෙකක් පුරවන්න දෙය සමහර වෙලාවට. මේක බබු හදා ගන්න කල්ලා දැන්. මේක යන්නේ 80.5 ඉඳන් 90.5 කියන මෙතන 10යි. මේ ඔක්කොම 10 10 යන්නේ. ඔක්කොම 10 10 යනවා. ඒතර ප්‍රශ්නයක් නෑ. දැන් ඔයා මෙන්න මේක මෙහෙම ඇඳලා දැන් 10න් 10 යන එකක් නේ. 10න් 10 නම් 0 10 20 30 40 50 එන්න ඕන. දැන් මේක පටන් ගන්න 80 වෙන්නේ. එහෙනම් 10 20 30 40 වැඩන්නේ. එහෙනම් අපි ඒ ටිකට මෙතන රැල්ලක් දාන්න වෙනවා. රැල්ලක් කොහම දාලා මුලින්ම ලකුණු කරන්න කීයද ඇහුවොත් ඔයා සමහරවිට කිය 80.5 කියලා නේ. එකක් මෙහෙට එන්නේ. يعني එක පියවරක්. ඒතර ලකුණු කරන්නේ 70.5. ඊළඟට 80.5. ඊළඟට 90.5. ඊළඟට 100.5. ඊළඟට 110.5. 120.5. 130.5. හැබැයි 30.5 මේක ඉවර වගුව. තව එකක් එහාට යන්න. 140.5. මේක ලකුණු කරා 2 3 5 7. 1 2 3 4 5 6 7. එතන මේක ලියන්නේ මොකක්ද මේ පැත්තට? මෙතන දැන් ලියන්නේ මෙන්න මේක. මායිම් සහිත පන්ති. මෙන්න මේක ලියන්නේ මේ පැත්තේ. ඔන්න ඔය තමයි ළමයි සමහරවල් පටල ගන්න. මායිම් සහිත පන්ති. ඊට සාධන මේක 80 මෙතන අනුවට අදින්න ඕන දෙකක්. මෙතනට දෙකයි.
ඊට පස්සේ 90 ඉඳන් 100ට එකට 3යි. ඊළඟ එක 3යි. ඊළඟ එක 5යි. ඊළඟට 7යි. ඊළඟට 1යි. Seminggu agak ada bu ini aja. මේකත් අමාරු එකක් නෙමෙයි ප්‍රවේශමකට කරා නම් හරි. ඕකේ ඇදගෙන ඉවර වුණොත් කියන්න. හරි සර්. හරි. Hari saya yang deliver. හරි. දැන් අඳලා ඉවරයි සර්. පාළුව නැහැ මේ ටික දාගන්න තියෙන්නේ. මම ගානක් දාන එක තනියම හදන්නේ. ඒකෙන් පස්සේ නම් විභාග ප්‍රශ්න හදන්නේ. ඒ ඉස්සරහට සමහර අය ඉන්න අපි දැන් හිතන සමහර නැහැ. බොරුවට අර ගෙදර මිනිස්සු රවට්ටන බොරුවට පන්තියට එනවා පන්ති ඉන්නවා කියලා. එක්කෝ නිදියේ ඕකේ. මොන හරි විකාරයක් කරන හැටි විභාගෙදී රිසල්ට් එන්නේ ඊට පස්සේ. ඒ කරන වැඩේ හරියට කරන්නේ නැහැ. සර් කලින් ප්‍රස්තාරේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්නේ නැද්ද? නෑ ආවත් අදින්න ඕනේ. දෙක මට කියන්න මතලක් අදලා දාන්න ඕනේ. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නවත් අර වගේ මේක ලේසිනේ අරගෙන අන්න. මේක අන්න.
ඕක අර වගුව හදන්න වගුව හදලා ජාල රේඛෙත් ඇඳලා සංඛ්‍යාත බහුවස්තු ඔක්කොම ටික අඳින්න. සර් පේන්නේ නැහැ නේද?
ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ හදන එක හරිද කියලා. ඒතර මේකේ හදනවා මම මොකද්ද? මම ඉතල මයික් එක ඕෆ් කරේ මේ එකපාරක මුහුන් ගියා 20ක් විතර. එහෙම යන්න ගත්තාම නවතින්නේ. එක දිගට සමහර ඉස්සර ඔය පන්ති කරන සමහරලාට ක්ලාස් නවත්තලා තියෙනවා. ඒක නවත්ත ගන්න බෑ. මෙතන හදන්න වායින් සහිත පන්ති. ඊට පස්සේ දින ගන්න. ලේසි වැඩේ දැන් මෙතන 45ට ඉවර වෙලා 46 නේ පටන් ගන්න. එකක වෙනසක් තියෙනවා. ඒක දෙකට බෙදුවහම 0.5යි. ඒතර මේකට 0.5ක් අඩු කරන්න මෙයාට 0.5ක් එකතු කරන්න තියෙනවා. ඒතර 41න් 0.5ක් අඩු වුණොත් 40යි 0.5යි. 45ට 0.5 එකතු වුණාම 45යි 0.5යි. මෙතන 46න් මුල් එකෙන් 0.5ක් අඩු වෙනවා. 46න් 0.5ක් 45යි 0.5යි. 50ට 0.5ක් 50යි 0.5යි. ඊට පස්සේ මෙතන 50ට 50.5යි 55යි 0.5යි. දැන් මේ ඉවර වෙන එකෙන් පටන් ගන්න ඕනේ. මේකෙන් ඉවරයි මේකෙන් පටන් ගත්තා. මේකෙන් ඉවරයි මේකෙන් පටන් ගත්තා. මේකෙන් ඉවරයි එන එකෙන් පටන් ගන්නවා. එතකොට 55යි 0.5යි 60යි 0.5. ඒතර 60.5න් ඉවර වෙන්නේ පටන් ගන්න ඕනේ 60.5. ඉවර වෙන්නේ 65යි 0.5. හරි. ඔය ටික. දින ගාන 2 3 7 10 ඔය ටිකම දිනනවා. දැන් මේකෙදි ඔයා අර ජාල රේඛය අඳිනකොට පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ පටන් ගන්න තැන කොතනද කියලා. දැන් ඔයා ඊට පස්සට මේක යන්න කීයෙන් කියලා බලන්න. මෙතන වෙනස 40 න 45ට වෙනස 5යි. මෙතනත් වෙනස 5යි. මෙතනත් වෙනස 5යි. මෙතනත් 5යි. මෙතනත් 5යි. ඒත් හැමදාම සමානව යන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒතර 5න් 5 යන එකක් නම් ඔයා මේකේ ලකුණු කරන්න ඕනේ. මම මෙතනම අඳින්නම්. මෙහෙම එන්දෝ. තෝම එන්ද කියලා. ඒතර 5න් 5 යන්නේ. 5න් 5. 5න් 5 නම් යන්නේ බිංදුව 5 10 15 20 එහෙම යන්න ඕනේ. ඒතර එහෙම ගියාට වැඩක් නැහැ. මේක එහෙම යෝනේ. 5 10 15 20 එහෙම නැහැ. පටන් ගන්න තියෙන්නේ 40.5. එන අර්ධික අපි අකුලනවා. අකුලලා පටන් ගන්න කීයෙන්ද මේක? දැන් මේක 5න් 5 නේ මේ ආපස්සට ගන්නකො මෙහෙම පොඩ්ඩක් මම ආපස්සට එන්නම්. 50 45 40 5 අඩු කර තව 5ක් මෙහෙට ගියොත් 35. හැබැයි මේ 0.5 වල තියෙන්නේ ඔක්කොම. එහෙනම් 35යි 0.5. එහෙනම් පටන් ගන්න ඕනේ 35යි 0.5. ඊළඟට 40යි 0.5. ඊළඟට 45යි 0.5. ඊළඟට 50යි 0.5. ඊළඟට 60යි 0.5. ඊළඟට 65යි 0.5. මේක 65 ඉවර කරන්නේ නැහැ. තව එකක් ඉස්සරහට යන්න. 70යි 0.5ට යන්න ඕනේ. ඊට පස්සේ අර බොක්ස් ටික අඳින්න ඕගොල්ලෝ. පළවෙනි එකට 2යි. මෙතනට 2යි. ඊළඟට 3යි. ඊළඟට 7යි. ඊළඟට 10යි. ඊළඟට ආයෙ 3යි. වැරදුනාද?
මෙතන 50 55.5 60.5 65.5 තව එකක් මෙහෙට යන්න ඕනේ 70.5 මේ හැම එකෙම මැද ලකුණු ගන්න. අර අඩුපන් කියන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කිව්වොත් විතරයි හොඳේ. නැත්තම් නෑ. මේකෙත් මැද ලකුණු කරා මේකෙත් මැද ලකුණු කරා. කරලා ඉතින් කියා කරන්න. ඒක කරන්න එක අමාරු එකක් නෙමෙයි. ඕකේ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්නකො ටක් ගන්න. දැන් මෙතන දින ගාන තමයි මේ තියෙන්නේ. එක පුරවගමුකෝ. ඒතර මුලින්ම යාට මම කිව්වේ බලන්න ඕන මොනවද? මෙතන ඉවර වෙච්ච එකෙන්ද පටන් ගන්න බලන්න. 40න් පටන් ගන්නවා 50න් ඉවරයි. 50න් පටන් ගන්නවා. ඉවර වෙන එකෙන් පටන් ගන්නවා. එතන උලන්නේ. ඊට පස්සේ මෙතන වෙනස බලන්න. මෙතන 10යි. මෙතනත් 10යි. මෙතන 20යි. මෙතන 30ක් තියෙනවා. මෙතන 10යි. එහෙනම් අපේ පොඩි අයිඩියා එකක් එනවා මේ ජාල රේඛා අඳිනකොට විතරක් තමයි. ජාල රේඛා අඳිනකොට විතරක් මේ ගාන 10න් 10 යන්නේ. අඩු වෙනස 10යි. ඒතර මෙතන 10 මෙතන හරියි. මෙතන 10 මේකත් හරියි. එන්න මෙතන එක අවුලක් තියෙනවා. මෙතනත් අවුලක් තියෙයි. මෙතන එකක් හරි. 10යි. මෙතන ගාන 10 නම් ඒ ගාන තමයි අඳින්නේ. ඒතර මෙතන 20 වුණාම සාමාන්‍ය වෙනස වගේ දෙගුණයක් මෙයා වැඩි. දෙගුණයක් වැඩි. එහෙනම් මෙතන තිබිච්ච ගාන දෙකෙන් බෙදලා තමයි මෙතන අඳින්න ඕන. දැන් අපි එහෙමනේ කරේ. මෙතන තියෙන ගාන දෙකට බෙදලා මෙතන අඳින්නේ. මෙතන කීයක් ඇඳලාද? 4ක් කෙලින් ඇඳලා තියෙනවනේ. 4ක්. එහෙනම් මෙතන තිබිච්ච ගාන දෙකට බෙදුවාම 4යි. එහෙනම් මෙතන තියෙන ගාන දෙකෙන් වැඩි කරාම මෙතන ගාන එන්න ඕනේ. එහෙනම් මේක උස 4 නම් ඔක දෙකෙන් ගුණ කරාම 8යි. ඒ 8 දෙකට බෙදුවොත් එන උත්තරය 4 තමයි මේ අඳලා තියෙන්නේ. ඒතර ඒක හරියි. මෙතන 9 තියෙන්නේ. ඒතර 9 කියන්නේ මෙතන සාමාන්‍ය වෙනස 10 එකක් නේ යන්නේ. මෙතන 30යි. 30 කියන්නේ 3 ගුණයක් වැඩි. දැන් මේක සංඛ්‍යාතිය 3ෙන් බෙදන්න ඕනේ. ඒතර 9 3ෙන් බෙදුවහම 3යි. 3යි. ඒතර අදින්නේ 3යි. 80 වෙන 110ටම 3ක්. කොහොමද? ඊට පස්සේ 110 120 ක ඇඳලත් නෑ දීලා. දැන් මොකෝ කරන්නේ? ඒකත් නෑ මේකත් නෑ. එකක්වත් නෑ. දැන් අපි නිකන් මේක දුක්ටම අපරොක්ක දින ගාන පොඩ්ඩක් බලන්න. දැන්ට දින කීයක් මේකේ දීලාද කියලා බලන්න. දැන් ළමයිට ඒව නෝට් වෙන්නේ නැහැ හොඳේ. දැන් මේක දාගෙන හොයනවා. සමහරව රටා හදනවා. මෙතන 10 වෙන්නේ නැහැ. හිතෙන් හදනවා රටා. මෙතන දැන් තියෙන 3යි 5යි 8යි. මෙතන 8 8 16යි 9යි. දැන්ට දින 25ක් දීලා තියෙනවා. ඔයාට මේ ගානේ පටන් ගන්නකොට කිව්වා අගෝස්තු මාසයේ කියලා ගානක්. අගෝස්තු මාස කියලා කිව්වනේ. දැන් අගෝස්තු මාස කියලා මේ ගානක් කියනවා මේ තියෙන. පසුගිය අගෝස්තු මාසයේ. එහෙනම් අගෝස්තු මාසයේ දින ගාන ඕනේ. දැන් එතකොටම විභාග ලියන ගමන් අපේ මොකද කරන්නේ? වටපිට බලමු. කැලෙන්ඩරයක් හොයමු. අම්මන්ට දෙන්න. කැලෙන්ඩරයක් නැහැ. එතකොට අගෝස්තු මාස දින ගාන දන්නේ නැති යවුන් ඉන්නවා. දන්නේ නැදන දැන් අද මං ගෙදර කොල්ලෙකුට පන්ති කරා. ඌ දන්නේත් නැහැ. පොර දන්නේත් නැහැ. පොරට මතකත් නැහැ. දින ගාන කීයද කියලා. දැන් දින ගණන් හොයාගන්න කොහොමද හදිස්සියක් වුණා. මෙන්න මෙහෙම මේදී මේ ඇඟිලි මෙහෙම නවලා දැන් මෙහෙම වඩ පේනවනේ. මේ උඩට ඉස්සිච්ච තියෙනවනේ. මේ උඩට ඉස්සිච්ච එක පහතට. ඊට මේ අර ඇටේ තියෙනවා එතනින් පල්ලෙහා. ආයේ උඩ ඇඟිල්ලේ ඇටේ එනවා. ආයි පල්ලෙහා ආයි උඩට යනවා ආයි පල්ලෙහා ආයි උඩට. ආයි මෙතනින් පටන් ගන්නවා. ඒතර මේක කියන ජනවාරි 21 ජනවාරි 15 පෙබරවාරි 21 මාර්තු 15 අප්‍රේල් 21 මැයි 15 ජූනි 21 ජූලි
ආයෙ මෙහා පොන්ට එනවා අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්. එතකොට උසේව 31යි. උසේව 31යි. तो जनवरी फेब्रुआरी मार्च अप्रैल मई जून जूली अगस्त उसेකට 31යි. එතන මේ අගෝස්තු මාසයේ දින කිව්වහම දින 31ක්. ඒකෙන් 25ක් අපි දැන් පුරවල මේකේ. ඒ ඉතුරු දින 6යි. එහෙනම් මෙතනට 6ක් එන්න ඕනේ. එතකොට දැන් ඒක පරතරේ 10මනේ යන්නේ. එනදී 6ක් යනතනම් 6යි. එතකොට මේකට 6ක් වදින්න ඕනේ. ඔකට 6ක් වදින්න ඕනේ. එතකොට ඒක හරි. ඊට පස්සේ ආට මේක කියනවා ඊළඟ ප්‍රශ්න. දැන් ඔන්න අහන ප්‍රශ්න ප්‍රධාන ටික ඉවරයි. ඒක මොනවද ඇහුවේ? පළවෙනි එක මෙම මාසය තුල දිනකදී අලි වූ අඩුම පුවත්පත් සංඛ්‍යාව කීයක් විය හැකිද? අඩුම පුවත්පත් ගාන මෙන්න මෙතනින් බලන්න. අඩුම පුවත්පත් ගාන කීයද? 40යි. මේ තියෙන අලි වූ පුවත්පත් සංඛ්‍යාව 40 54 50 64. එතකොට දැන් මෙතන පුවත්පත් 40යි 50යි අතර ගාම අඩුම ගාන 40යි. එන අඩුම පුවත්පත් ගාන 40යි. කුමක් විය හැකිද? එතනට උත්තරේ 40. අඩුම ගාන. වගුවේ හිස්තැන් පිරවුව හරි. ජාල රේඛයේ ඉතිරි කොටස සම්පූර්ණ කරා හරි. ජාල රේඛයේ ඇතුළේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා කියනවා. ඒක අඳින්නකෝ. එතකොට එයා අඳිනකොට මේ ත්‍රිකෝණාස්තවල ලකුණු කරන්න උඩ. මැද. මේකේ මැද මේකේ මැද. මෙතන පරතර දෙකක් තියෙනවා. ඔය දෙකේම මැද. මෙතන පරතර තුනක් තියෙනවා. ඔය තුන් දෙනාගෙම මැද. මේකේ මැද මේ වැඩිපුර එකක් තියෙන ඒකේ මැද මේ අඩුවේ එකක් තියෙනවා ඒකේ මැද. මේ ටික යා කරා. එතකොට සංඛ්‍යාත බහුවස්ත්‍රය ඉවරයි. ඒ ප්‍රශ්නේ එතන ටික හරි ඊළඟට තව අහන එකේ තව ප්‍රශ්න අහනවා මොකක්ද අහන්නේ දිනකට පුවත්පත් 80කට වඩා අඩුවෙන් අලෙවි වූ දින ගාන මාසයේ මුල දින ගානෙන් 150 ඉක්මවන බව පුවත්පත් අලෙවිකරු පවසයි. ඔබ මෙම ප්‍රකාශයට එකඟ වන්නේද? මේකට අපි එකඟ දහනවා. ඔබ බලන්න මොකක්ද අහන්නේ? දිනකට පුවත්පත් 80ට වඩා අඩුවෙන් අලෙවි වූ දින. ඒක තෝරගන්න. මේ බලන්න. පුවත්පත් 80ට අඩුවෙන් කියන්නේ දැන් මේ පුවත්පත් 80 ආවේටි 80ට අඩු ටික මේ ටික. ඒතර පුවත්පත් 80ට අඩුවෙන් ඔන්න ඔය ටිකනේ. එතනින් එහා 80ට වැඩි. මේ 80ට වැඩි. ඒතර 80ට අඩු ගන්න. 80ට අඩු ගන්න 8යි 5යි 13යි 3යි 16ක් තියෙනවා. 16ක්. එතකොට ඔක්කොම දින 31යි. සම්පූර්ණ ගාණයෙන් මෙච්චරක් කියලා අපි ලියනවා. ප්‍රතිශතයනේ අහන්නේ. මුළු ගාණයෙන් මෙච්චරක්. તો 31න් 16ක්. ප්‍රතිශතය හොයනවා නම් මේක ගුණ කරනවා අපි 100. 31න් 16 ගුණ කරාම මොකද 100. එතකොට දැන් මේක බෙදෙන්නේ නැහැ. 16ව 100 1600යි. ඔක 31න් බෙදන්න වෙනවා. දැන් ඔය ලොකු ගණන් බෙදන්න බැරි අය ඉන්නවනේ. මම දැන් මේ අධියට වැඩසටහනක් කරනවා ඒවත්. ඔයගොල්ලන්ට. කොහොම තප්පර දෙකක් දෙන්න. එතකම් බෙදන්නකෝ ඔයගොල්ලෝ එක හදපු නැති.
මෙන්න බලන්න. දැන් ඔය බෙදන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙහෙම චුට්ටක් බලන්න. මේක අහගෙන ඉන්න. එකට 30 කියව නෑනේ. 16 කියන අඩු එකක් 16ට 30 කියවත් නෑ. 160ට 30 කියව බලනවනේ. දැන් ටිකක් ලොකු ගණන් බෙදන්න ගොඩක් අයට තේරෙන්නේ නැති ඉඳලා ඒගොල්ලෝ මෙහෙම කරන්නේ. එකපාර 160ට 30 කියව මතක් වෙන්නේ නැත්නම් දැන් ඔයා බලන්න මෙහෙමනේ මම මෙතන පෙන්නන්න ඒක. 160ට 30 කියව ඔයා හොයන්නේ. දැන් අර හොයන විදිය. එහෙම හොයනකොට බෝ කරන්න බඩ. මේ අග ඉලක්කම් දෙක දෙකේම වහන්න. මේ දෙකේම අග ඉලක්කම් දෙක වහන්න. වහලා බලන්න 16ට කීයේද? 3. එතකොට හරිම උත්තරේ හරි ළඟම එකක් හරියනවා. හරිම එකෙන්නත් පුළුවන් කිට්ටු උත්තරයක් හරියනවා. ඒතර අපි ළඟට ගිහින්නේ. නැත්නම් අපිට ළඟට යන්නත් බැරි කෙනෙකුට මම මේ කියන්නේ. මේ අග ඉලක්කම් දෙක වහන්න 16ට 3 ඒවා. 16ට 3 වරක් 5යි. අපි 5 දාලා බලමු. දැන් 5 දාලා බැලුවාම 5 හරි නොගියොත් අපිට දැන් 5 දැම්මහම 5 වරක් එක 5යි 5 වරක් 3 15 155යි. අර 160 ළඟටම ඒ කියන්නේ මේක හරි. දැන් අපි නිකම්ම හිතමු මේක දැන් මෙහෙම දැම්මහම නිකම් වැරදිලා හරි අපේ අතින්. කොහොම කිට්ටුවෙක් ගත්තාම 172ක් එනවා. එහෙම ආවා. එතකොට වැඩිනේ. 160ට වැඩි වුණා. වැඩි වෙන්න බෑ. එහෙනම් මෙතන 5 නෙමෙයි. අපි එකක් අඩු කරමු. එහෙනම් 4 විතර තමයි එන්නේ. අන්න එහෙම තමයි අපි මේක හදාගන්නේ බෙදන්න බැරි කෙනෙකුට මේ කියන්නේ. බෙදන්න අමාරු කෙනෙක් එහෙම සිස්ටම් එකක් හදාගන්න ඕනේ. එතකොට එහෙනම් මේකට නම් අපිට 5 ආවි. 5 වරක් 30 155යි. ඉතුරු වෙනවා 5. 160න් 155ක් 5යි. මේ බිඳුව ගන්න. 50යි. 50ට 30 ඒවා 1යි. එකට තියෙන්නේ. අපි දැන් 30ව දෙකකුත් 60ක් නේ. ඒතකොට 60ක් නෑනේ 50 ගැන 1යි. 1 වරක් 30ක 31යි. 50න් 31ක් ඉතුරු 19. බිඳුවක් පිටින් ගත්තොත් දැන් පිටින් ගන්නෑ ගානෙන් නෙමෙයි. එතකොට දශම කියන්නේ. 190ට 30 කියලා. දැන් අන්න එන්නේ අර එහෙම කරා. මතක නැත්තම් මේ අග ඉලක්කම් දෙක වහනවා. දෙකේම 19ට 3 ඒවා. 6ක් විතරම අපි දාලා බලමු. 6 වරක් එක 6යි. 6 වරක් 3 18යි. හරියටම ළඟටම 186යි. එහෙනම් මේ ඇති 151.6ක් වෙන උත්තර. 151.6ක්. දැන් ගානේ මොකද්ද කිව්වේ? දැන් ඉතින් අර කම්මැලි කුම්මැහියෝ ටික ගිහිල්ලා නිදාගත්තානේ. ගිහිල්ලා ඉන්නේ දැන්. පටක් ගන්නකොට 125ක් විතර හිටියා. දැන් 22ක් දොයි. දොයිද උන් ෆෝන් එක ඔන් කරා වෙන මගුලක් කරනවද දන්නේ නැහැ ඉතින්. අහන ප්‍රශ්නේ මොකද්ද? දින 80කට වඩා අඩුවෙන් අලෙවි වූ දින ගණන මාසයේ මුළු දින ගානෙන් 150 ඉක්මවන බව පුවත්පත් අලෙවිකරු පවසයි. 150 ඉක්මවනවලු. හරිනේ. අපිට 100ක් බබු. 150 එකක් ආගෙන. එහෙනම් 150 ඉක්මවලා තියෙන්නේ. එහෙනම් පුවත්පත් අලෙවි නියෝජිතයා කියපු කතාව හරි. එයා කියපු එක හරි. එහෙම එකක් කියන කියපු එක හරි. ඒතරක වැරදි නෑ. එතකොට ඒක හරි. එහෙනම් ඔන්න වැඩේ විභාග ප්‍රශ්නයක් හැදුවේ. ඉතින් කොහොම මේක අමාරුද නෑ. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයාලට තව වැඩක් තියෙනවා. ඔය මේ සමහර රිවිෂන් එකේ අය නොදන්න කතාවක් තියෙනවා. අලුත් අය. දැන් ඔය සමහර අයට මම කියලා තියෙනවා අලුතෙන්ම ආපු ළමයි ඉන්නවනේ. රිවිෂන් එකට අලුතෙන්ම ආපු ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට දැනට ගණන් අමාරු මට්ටමේ ඉන්නවනම් පේපර් ක්ලාස් එකට එන්න එපා කියලා කියනවා. මොකද පේපර් ක්ලාස් එකට එන්නේ යා යම්කිසි හොඳ දැනුමක් ඉන්න ඕන. නැත්නම් ඒක පේපර්ස් ලියන්න බෑ ඇත්තටම. නිකන් ඇවිල්ලා හිත සෞතු කරගන්නට වැඩිය හොඳ නෑ ඇවිල්ලා ඉන්නේ. හැබැයි දැන් ඔයාලට මතකයි මේ රිවිෂන් එකේ අපි කියන්නේ මේ දැන් අද කරන රිවිෂන් එකේ මේ අද කරන පළවෙනි ගෲප් එකේ කරන්නේ. මේකේ යම්කිසි පාඩම් ප්‍රමාණයක් දැන් අපි කරලා තියෙනවා. මොනවද? සංඛ්‍යානීය වගුව. ඊට පස්සේ හීනවන ශේෂය. ඊට පස්සේ සමගාමී සමීකරණ. ඊට පස්සේ වට ප්‍රස්තාව.
ඊට පස්සේ මේ ජාල රේඛය ඊට පස්සේ වර්ගඵලයේ පරිමිතිය ලකුණු 10 ප්‍රශ්න 6 කේව කරලාද ඒක ලකුණු 60 කේව කරලා මේ ටිකට අපි දැන් ලබන සතියේ ඕකේ විභාගයක් තියෙනවා ඔය ටික විතර ඔයා ලකුණු හදන්න අන්න ඒකට එන්න ඔයා ඒ කරපු පාඩම් ටික ඔක්කොම ආයේ බල්ල ප්‍රැක්ටිස් කරලා ඒ 6 ලියන්න එන්න ඒ 6 විතරක් ලියලා ලකුණු 60 ගන්න ඉතින් ඒ ඇති මම ඊටු ටික හදලා දෙන්නම් මොකද මම හැමදාම කියන්නේ මට වැදගත් ප්‍රතිඵල හැබැයි ඒකට ඔයා මෙහෙමයි උනන්දු වෙන්න ඕන මෙයා උනන්දු නැතුව බෑ දැන් ඔයා බලන්න ඉස්සරහට පන්ති ඉස්කෝල පටන් ගත්තාම ඔයා කාර්ය බහුල වෙන හැටි පිස්සු වැදෙවාට ඉස්කෝලේ හවස පන්ති 4 විතර වෙනකම් ඊට පස්සේ ක්ලාස් කරන සර්ල පන්තිර යන දා දැන් අපි දැන් මේ ගිය අවුරුද්ද එහෙමනේ අපි හෝල් ක්ලාස් දැම්මේ රැයට ළමයිට රැය දැම්ම රැය 12ට ඉවර කරේ පන්ති අම්මල් ළමයි වාහනවල ඇවිල්ලා එක්ක යන උනන්දුව තියන අයනවා උනන්දු නැති එක රැය 12ට නෙමෙයි උගේ ගෙදරට ගිහිල්ලු ගන්නන්න හැදුවත් ඌ ඉගෙන ගන්න නැහැ ඌ හැංගෙන වෙනකොට අම්මේ මන් නැහැ කියන්නේ ඉගෙන ගන්න ළමයාට එහෙම එකක් නැහැ දෙමව්පියොත් ඉන්නව උගන්නන්න උවමනා සමහර දෙමව්පියෝ ඉන්නව උගන්නන්න උවමනාවක් නැහැ අපි දන්නව නැත්ත කතාව මොකද මේ අද ඊයේ පන්ති කරනව නෙමෙයි සමහර දෙමව්පියෝ ළමයිට උගන්නන්න ඕනේ අපි යවුවාම කියනවනේ දැන් ඉතින් සර් ඔය මේකිට උගන්නන්න බෑ දැන් ඉක්මනට බන්දලා දෙන්න ඕනේ එයාගේ දැනුම තමයි එයාගේ බුද්ධි මට්ටම තමයි ඒකට අපිට දෙමව්පියන්ට දොස් කියන්න බෑ අපිට වෙනස් කරන්න යන්නත් බෑ ඒගොල්ලන්ව වෙනස් කරන්න ගියාම එතන ගැටුමක් සර්ට් වෙන්නේ නැහැ සර් කණ්ඩ බොන්න දෙන්නේ නැහැ අපිට දෙන ප්‍රශ්න අපිනේ දන්නේ කියලා අපේ ඇඟට ගොඩ වෙන වෙලාවල් එනවා ඊට වැඩි ලාභයි බන්දන්න කැමති නම් බැලගත්තා අපිට මොකද ඊට පස්සේ ඒ අම්මා මෙන්න අවුරුද්දේ බලන්න සර් අපේ කෙල්ලට වෙච්ච වැඩි හොඳට හිටියා අපි ගාවේ ඉඳි දැන් බලන්න ඇඟේ හැටි කන්න නැහැ බොන්න නැහැ එතකොට මුකුත් කියන්නෙත් නැහැ එහෙමදී කමන්නේ නැහැ මොනවා කරන්නද කියලා අපි ඉතින් හිත හදලා නිකන් ඉන්න එක තමයි කරන්නේ ඒවට ආගියු කරන්න යන්න බෑ නිතරම දැන් ඕගොල්ලන්ට මම මේ 1000ක් ඒවා කියනවනේ පන්ති ඒ කියනකොට ඔළුව තියෙන කාට විතරයි මේක වැටහෙන්නේ අනිත් එක ගේම ඉල්ලනවා මගෙන් වතුර ඉඳන් අනේ ඒ වෙලාව කිව්වට ඕක කරන්න පුළුවන් නේ උඩ මොලේ හොඳ නැහැ මටත් බයි ඒක සාමාන්‍ය ලෝක ස්වභාවය හැටි ඒක දැන් මිනිස්සෙකුට උපදෙස් දෙනකොටත් එහෙමයි එයාට ඒ ගැන තර්කානුකූල අර ਵਿਚාරශීලී බුද්ධියක් නැත්නම් උට තේරෙන්නේ නැහැ ඌ කියන්නේ මුගේ මතේ උගේ මතේ ඉඳන් කතා කරනවා නම් එයත් එක්ක ඒක ගැන කතා කරලා තේරුමක් නැහැ ඒක ඉගෙන ගන්න නැහැ ඒ ඔයාට දෙන සමහරලාට මේ පෙනි ඇස් දෙකේ ඇත්ත පෙනි ඇත්ත මූ පිළිගන්නේම නැහැ ඌ කියන්නේ නෑම කියලා එයා කියන්නේ නෑ සෝර් දන්නේ මම දන්නේ නෑ උන එතකොට මම දැන් මම නම් මගේ දත් කිව්වේ මම නම් එහෙමද කියලා එයා කියන එක හරියි කියලා පැත්ත කරලා පාඩු වෙනවා නැත්නම් ඉතින් ගහ ගන්න නෝටය මට ටික දලාවක් යනකොට නැද්ද ගහ ගන්න නෑ මම දවසක් කතාවක් කිව්වා මම ඕනම් ආයෙත් කියන්න ඕගොල්ලෝ බලනකොට මේකට උත්තරේ හරි මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා දැන් ඕගොල්ලන්ටත් මේක තේරෙවිද දැන් මෙහෙම සිද්ධියක් වෙනවා බූරුව දෙන්නෙක් ඉන්නවා දැන් මට බූරුව වදින්න තේරෙන්නේ නැහැ මම නිකන් රවුමක් අදින්නම් ලොකු බූරුවයි පොඩි බූරුවයි ලොකු බූරුව රුපියල් 1000යි පොඩි බූරුව 500යි මිනිස්සෙක් දැන් මේ බූරුව දෙන්න විකුණන්න තියාගෙන පාරේ ඉන්නකොට කොල්ලෙක් ඇවිල්ලා අහන මේ බූරුව දෙන්න කීයද මුදලාලි කියනවා ලොකු බූරුව 1000යි පොඩි බූරුව 500යි කොල්ලන්ට ලොකු බූරුව ගන්න ආසයි ඒකට උගව ගන්නේ නැහැ මුගව 500යි මූ මොකෝ කරන්නේ ඒ 500 මුදලාලට දීලා පොඩි බූරුව අරන් යනවා ටික දුරක් යද්දි ඌට හිතෙනවා බෑ මට පොඩි බූරුව මදි කියලා මූ ආගෙන ඇවිල්ලා මුදලාලට කියනවා මුදලාලි මුදලාලට මං ඉස්සර 500ක් දුන්නානේ මේ පොඩි බූරුව මුදලාලිව තියාගන්න එතන මම කලින් දීපු 500යි මේ දීපු බූරුවගේ 500යි එකතුව කීයද 1000යිනේ ලොකු බූරුව මට දෙන්න කියලා අර පොඩි බූරුව දීලා ලොකු බූරුව අරන් යනවා
දැන් ඔයගොල්ලෝගෙන් මම අහන්නේ මේක එයා කරපු දේ හරිද වැරදිද කියලා. ගණන් දන්න එක දන්න ඌ කරේ වැරද්දක් කියලා. ගණන් දන්නේ නැති එකාට තාම එක ටියුබ් ලයි. ඌ හිතන්නේ හරිනේ ඉතින් ඒක. එහෙම ළමයි කියනවා. දැන් මේක මම කිව්වහම එකෙක් මගෙත් එක තර්ක කරනවනේ. ඇයි සර් කලින් 500ක් දුන්නනේ. ඊට පස්සේ තව බූරුව දුන්නා මෙතන ඒ බූරුවගේ 500 අර 500 1000 හරිනක කියලා තර්ක කරනවනේ. තර්කේ දානවා. හරිද? ඒ කියන්නේ තේරුම් ගැනීමේ ශක්තිය නැහැ. මේක හරි වෙනවා. ඒ නැතිනම් ඔයා කඩේට ගිහිල්ලා රුපියල් 20000ක ෆ්‍රිජ් එකක් අරගෙන 20000 ෆ්‍රිජ් එක අරගෙන 20000 දීලා ෆ්‍රිජ් එක අරන් ගෙදර එනවා. ගෙදර එනකොට කල්පනා වෙනවා මට 20000ක මදි 40000ක් ගන්න ඕනේ. ආයෙ කඩේට ගිහිල්ලා කියනවා මම කලින් 20000ක් දුන්නානේ මේ ෆ්‍රිජ් එකේ 20000 අද 20000 අරක් දෙන්න කියලා අරන් ගියා මේක හරි වෙන්නේ බෑ. ඒක හරි වෙනවද? ඒක හරි වෙන්නේ නැහැ. එහෙම දැන් තියෙනවා. දැන් තව කියනවනේ හංගල ගහන්නේ මම දැන් වාට ඕන නම් එහෙම එකක් කියනනම් ගෙදර ඉන්න ගමන් හදන්න. කල්පනා කරලා මේ පොඩි ජොලියක් කරන්න. දැන් ඔන්න යාළුවෝ තුන් දෙනෙක් යනවා කඩේට. ආගන මේවා නියමයි ගණන් වලට වැඩි. 100යි. තව එක අවුන් දැන් 25ක් බුදියගෙන. දැන් හීනේ බල බල ඇති අම්මා කියන්නේ. කමන්නේ. මුන්දේ හීනව තමයි බල බල ඉන්නේ. ළමයි තුන් දෙනෙක් ඉන්න හරිද? මුන් තුන් දෙනා කඩේට ගිහලා කෑවහම බිල රුපියල් 25යි. බිල 25යි. මේ තුන් දෙනා එක්කෙනා රුපියල් 10 ගානේ දාලා රුපියල් 30ක් මුදලාලට දෙනවා. දුන්නාම දැන් 25යි නේ බිල. ඉතුරු කීයද? 5යි. ඉතුරු 5යි. හරිනේ? 10 දවල්වල ඔයා කඩේට ගියා 10 තුන් දෙනා රුපියල් 30ක් දාලා මුදලාලට රුපියල් 30 දීලා මුදලාලි රුපියල් 30 අරගෙන එහෙම 25ක් අරගෙන ඉතුරු 5ක් දෙන්න එපා. ඉතුරු 5න් මේගොල්ලෝ රුපියල ඉතුරු 5න් රුපියල් 2ක් මේ 5න් 2ක් දෙනවා අර වේටරට. 5න් 2ක් වේටරට දුන්නේ. ඉතුරු කීයද? 3යිනේ. ඉතුරු 3යිනේ. ඉතුරු 3 මේ තුන් දෙනා රුපියල බෙදා ගන්නවා. එතකොට දැන් මේ තුන් දෙනා රුපියල බෙදාගත්තොත් ආය රුපියල් කීයද මේගොල්ලෝ ගිරන් වෙලා තියෙන්නේ බැලුවොත් ඇත්තට 9යිනේ. ඇයි 10ක් දුන්නා දැන් ආය රුපියල් බෙදා ගන්න ඕනේ. તો රුපියල් එක්කෙනෙක්ගේ වියදම් වෙන 9යිනේ වියදම් වෙලා දැන් රුපියලක් ආය හම්බ වෙනවනේ. මම දැන් ප්‍රශ්නේ අහන්නද? තුන් දෙනා වියදම් කරපු ගාන කීයද? එක්කෙනෙක් 9 ගානේ 9 වරක් 3 27යි. වේටරට කීයක් දුන්නද? රුපියල් 2යි. 9 වරක් 3 27යි තුන් දෙනාට වේටරට රුපියල් 2යි එකතුව 29යි. මං අහන්නේ ඉතුරු රුපියල කොහොමද? ඉතුරු රුපියලට වෙච්ච දේ මොකක්ද? දැන් සමහර වෙලාවට අම්මටි ඇත්තට මොකක්ද ඉතුරු රුපියලට උනේ කියලා. අන්නේ ඒක හොරකමක්. මේ කරේ හොරකමක් දැම්මා. හරිද? ඒ හොරකමක් කරේ හොරේ අල්ලන්නේ නැහැ. ඉතින් හරියට බැලුවහම දැන් ඔයගොල්ලෝ බැලුවට මේ 10 3 දෙනා 30යි. දැන් ඔය විතර අපි තුන් දෙනෙක් කඩේට කෑවම 30ක් දැම්මා. දාලා වේටර දුන්නා වේටර 30 අරගෙන ගිහලා අපි කාපු රුපියල් 25ට 25 අරන් රුපියල් 185ක් ගෙනත් දෙනවා. වේටර කොල්ලට රුපියල් 2ක් දීලා අපි රුපියල බෙදා ගන්නවා. බෙදාගත්තාම දැන් මට ඇත්තට වියදම් වෙලා තියෙන්නේ කීයද? මම මුල් 10ක් දුන්නා කල් එකව කරද්දි. දැන් ආයෙ මට රුපියලක් හම්බුණානේ. ඒතර මම වියදම් කළා තියෙන්නේ 9යිනේ. ඒතර 9 වරක් 3 කීයද? ඇත්තට වියදම් කළා තියෙන්නේ 3 දරාම 9 ගාන 27යිනේ. වේටරට දුන්නේ 2යි 29යි. මං අහන්නේ ඉතුරු රුපියල කොහෙද කියලා. හරිද? මෙන්න මේකට තමයි ඔයගොල්ලෝ පහුගිය කාලේ ඇහුවට ලංකාවේ හොරකමක් වුණා බැඳුම් කර වංචාව කියලා. බැඳුම් කර වංචාව කියලා එකක් ගියානේ. මේවා තමයි හොයන්න බැරි වෙන්න හොරකම් කරන විදිහ. දැන් අර රුපියල හොරකම් කරා හොරේ හොයන්න බෑ. ඒ රුපියල හොරකම් කරලා තියෙන්නේ. ඒ හොරේ හොයන්න බෑ මිනිස්සුන්ට. අන්න ඒ වගේ ලෝකෙ දෙන ප්‍රබල විදිය හොරකම්. ඔය බැඳුම් කර වංචාව කියන්නේ එහෙම එකක්. හොරකම් හොයන්න විදියක්.
අහුවෙන්නේ නැහැ මේ පෙනුමට පේන්නේ. ඇත්තට දෙයක්. ආපස්සට හදලා බැලුවාමත් හරි. මේට ඇදුවාමත් හරි. එන ප්‍රශ්නයක්. සමහරව වෙන අතරමං වෙනවා කිව්වම. දැන් ඉතින් දසහතේ කල්පනා කරන අම්මට ඉතුරු රුපියල්ද මොකක්ද උනේ කියලා. ඒවා කල්පනා කරන්න එපා ඉතින්. පුළුවන් නම් හොයන මොකද්ද උනේ කියලා. ඊළඟට ඕල් ලියාගෙන මාතෘකාව පන්තිවල මධ්‍ය අගය ඇසුරින් පන්තිවල මධ්‍ය අගය ඇසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳීම. පන්තිවල මධ්‍ය අගය ඇසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳීම. මේක ලේසි එකක්. පන්තිවල මධ්‍ය අගය ඇසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳීම. ඒක මෙහෙම කරන්නේ. ඒකෙදි තව දෙන්නෙක් විදි දැන් අපි කලින් මෙන්න මෙහෙම එකක් මේ කරේ. කොහොම ජාල රේඛාර පෙට්ටි පෙට්ටි ඇඳන්නේ. ඇඳලා ඔය මැද ලකුණු කරා මතකද? ඒ මැද ටික ලකුණු කරලානේ සංඛ්‍යාත බහුවස්ත්‍රය ආකරේ. දැන් අර බොක්ස් ටික අඳින්නේ නැහැ. අඳින්නේ නැතුව සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳලා මේ මැද ආගේ හොයාගන්න. දැන් නිකමට වඩා හිතන්නත් පුළුවන්. අපි නම් මෙතන තිබුණේ 10 නම් මෙතන 20 නම් මේ මැද ආගේ මොකක්ද? 15නේ. මැද ආගේ 15නේ. ඒක හොයාගන්න ඕනේ. ඒක හොයන්න ඕනේ. හොයන්න මෙහෙම හොයා හදනවා අලුත් වගුවක්. මධ්‍ය අගය කියලා හදලා අලුත් වගුවක් හදාගන්න. මධ්‍ය අගය හදලා දන්නවා හැමෝම. අය මධ්‍යනේ වගුව පාඩේ මේකනේ. කොහොමද මධ්‍ය අගය ගන්න මේ දෙන්න එකතු කරා දෙකට බෙදුවා. 0.10 10 දෙකට බෙදුවාම 5යි. 10යි 20යි 30යි දෙකට බෙදුවාම 15යි. 30යි 20යි 50යි දෙකට බෙදුවාම 25යි. 30යි 40යි 70යි දෙකට බෙදුවාම 35යි. 40යි 50යි 90යි දෙකට බෙදුවාම 45යි. ඉතින් මේ ටික ලියනවා 2 3 5 7 4. ලියලා මොකද කරන්නේ? ඔයා අඳිනවා. දැන් ජාල රේඛය අඳින්නේ නැහැ. ඒ කියන්නේ විභාගයේ එහෙම ප්‍රශ්නයක් ආවොත් ජාල රේඛය නැතුව සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිනවා. ඒතර මේක මෙහෙම ලකුණු කරලා බලන් ඉන්නේ. මෙතන බිඳුව. දැන් අපිට වාට පේනද මේක කීයෙන් කීයද යන්නේ? මෙතන ඉඳන් මෙතනට 10ක් යනවනේ. මෙතන මෙතනට 10යි. 10න් 10 නේ පණින්නේ. එහෙනම් මේක මෙහෙම ගමු. අපි පොතේ කොට රූල් කියලාමනේ. කොටුවක් 5යි. කොටුවක් 5ක් ගන්න. ඇයි? මේක 5ක් කියනවනේ. කොටුවක් 5යි ඊළඟ කොටුව එහෙනම් 10යි. ඊළඟ කොටුව 15. ඊළඟ එක 20 25 30 35 40 45 50ට වෙනකම් ගන්න. 50 55. මේකෙත් මෙහෙම එකක් කියනවා බලන් ඉන්න. මේ කියන්නේ වහන් ඉන්න හොඳට. 5 15 25 35 45 තව එකක් ගියොත් කියන්නේ 5 15 25 35 45 තව එකක් ගියොත් 55 වෙනකම් යන්න ඕන. මෙහා කරා. මේ ආපස්සට ආව 45 35 25 15 5 කියන්නේ. මේ 10 10 අඩු වෙනවා. 45 10ක් 35 35 10ක් 25 25 10ක් 15 15 10ක් 15 5න් 10ක් අඩු කරා. මේ බලන්න. 5 අඩු කිරීම 10යි.
5න් 10ක් බෑනේ. 10න් 5 අඩු කරාම 5යි. අපි දාන්නේ වැඩි එකේ ලකුණ ඍණ 5යි. එහෙනම් මෙතන බබෝ ඍණ 5 ඉන්නත් ඕනේ. ඔය ටික ලකුණු කරගෙන මම ඊළඟට කියලා දෙන්නක් ගන්න. දැන් අර බොක්ස් ටික ගහන්නේ මෙන්න මෙහෙම කරන්න කෙලින්ම. 5ට 2යි. ඒත් මේකේ ලකුණු කරන්න ඕනේ 1 2 3 4 5 6 7ක්. පහට 2යි. ඒතර වෙන 5 මේදී 5ට 2 40ක් දාන්න. 15ට 3 15ට 3 40ක්. 25ට 5යි. ඊට පස්සේ 35ට 7යි. ඊට පස්සේ 45ට 4යි. දැන් ඊළඟට යන්නේ කීයද? එමක ලකුණු කරේ කීයද? 5 15 25 35 45 නෑ ඊළඟ එක මේ වුණා 5 5යි 10යි 15යි 10යි 25යි 10යි 35යි 10යි 45යි 10යි 55යි දැන් මේ 55 වලට තමයි මෙයා ඉන්නේ මෙතන 55 වලට. ඒතර මෙහි 10 10 අවසර කියෝ 45 sorry 55 45 35 25 15 5 තව 10ක් මෙහෙට ගියොත් පින්න 5ට එන්නේ මෙතනට එන්නේ හරියටම. ඔය ටික කොහොම යා කරනවා? ජාල රේඛේ නේ. ඒක නැතුව සංඛ්‍යාත බහුවස්තේ විතරයි. සර් ඍණ 5 උඩද ලකුණු කරන්නේ? ඔව් මේ ඍණ 5 උඩ. මෙතන ධන 55 උඩ. මැදවල් හොයන්නේ නැහැ ඒක කියන්නේ ඒකේ මැද ලකුණු කරන්නේ නැහැ. මේ මැද ලකුණු කරන්නේ බොක්ස් ඇන්ඩෝ. දැන් මේ මැදවල්නේ හොයන් තියෙන්නේ. මේ මැද තියෙන්නේ. ඒ කියන්නේ මේ පන්ති ප්‍රාන්තරේ මැදනේ 5 කියන්නේ. ඒතර මේ මැද හොයලා තියෙන හින්දා මැද ලකුණු කරාම හරි. කියන්නේ මේ ලකුණු කරන තැන හරි. ආයෙ වෙනම මැදක් හොයන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ ඕගොල්ලෝ කරන්නක් දාලා අවකටක් ගලාදී අන්න බලන්න ඉන්න. එක හදනවා නම් 40යි 44 අතර මැදාගේ. එතකොට මේ දෙක එකතු කරොත් 84යි දෙකට බෙදුවාම 42යි. ඊට පස්සේ 44යි 48යි එකතු කරාම 92යි දෙකට බෙදුවාම 46යි. දැන් ඔයාට කෙටි ක්‍රමයක් අර පාඩමේ ඉගෙනනවා මතකද දන්නේ? මෙයා යන්නේ කීයෙන් කීයද දාන්නේ? බලන්න හොඳට බලන්න. 40යි 4යි 44යි 4යි 48යි 4යි 52යි 4යි 56යි 4යි 4 4 යන්නේ. හැමතැනම. ඒතර මේකත් එහෙනම් 4 4 එකතු කරන්න. මේක ලේසියි. 42යි 4යි 46යි 4යි 50යි 4යි 54යි 4යි 58යි. ඒක 4 4 යන්නේ. ඊට පස්සේ මේ ටික ලියලා 1 3 5 7 4
ඊට පස්සේ බලන්න මෙහෙට කොච්චර ගන්න ඕනද මෙහෙන් පේන්න පටන් ගන්න. අන්න ඒක තමයි වැදගත්. හරි සර් කරා. හරි. හරි සර්. හරි. ඔන්න බලන්න. එතකොට දැන් මේකේ මේ බලන්න 4 4 මෙහෙට යන්නේ. 42යි 4යි 46යි 4යි 50යි 4යි 54යි 4යි 58යි තව 4ක් ගියොත් 62යි. මේ 62ක් වෙනකන් යන්න ඕන. මෙහෙට 4 4 අඩු කරන්න. 50න් 4ක් 46යි 46න් 4ක් 42යි ඒකෙන් 4ක් 38යි. පටන් ගන්න තියෙන 38යි. දැන් ඔයාලා දන්නවා මේක යන්නේ කීයෙන් කීයද 4න් 4. 0 4 8 12 16 එහෙම යන්නේ. දැන් මේ 4න් 4 නම් 0 4 8 12 16 එහෙම යන්නේ. අන්න මේක ඒව නෑනේ 4 8 12 ඒව නෑ. එහෙනම් මෙතන දානවා මොකද්ද? රැල්ල දාන්න ඕන. දාලා පටන් ගන්නෙ 38. 38 42 46 50 54 58 තව එකක් ගියොත් 62 ලකුණු කර 42ට 1යි 46ට 3යි 50ට 5යි 54ට 7යි ඊට පස්සේ 58ට 4යි එහෙනම් ඊළඟට 62 උඩ තමයි ලකුණු කරන්නේ. එතන 38 උඩ. ඔය ටික යාද. මේව නම් විභාගෙට ඇවිල්ලා නැහැ. එහෙනම් ඇවිල්ලාම නැහැ ඔය. අද ටිකක් වෙලා වැඩිපුරක් ගියා කමන්නේ. 11 වසරේ හෙට උදේ පේපර් ක්ලාස් කියනවා ටිකක් අර වැඩ කරගෙනම ඉන්න අය විතරක් කියන අනිත් යන නාවට කමක් නැහැ. ලබන සතිය නෙමෙයි දැන් නොවැම්බර් මුල වෙනකොට ඕගොල්ලෝ ටිකක් වැඩිපුර වැඩ කරන්න ලෑස්ති වෙන්න. කරන ඒ කියන්නේ සමහර අය කම්මැලි අය ඉඳී බැරි අය ඉඳී මට වැඩි සර් එහෙමයි ඉඳී ඉතින් එහෙම කියලා ඉතින් ඉන්න බෑනේ එතකොට. දැන් ඔය හුරතල්ලු නෑ ඇති. ඒ නිසා වැඩ ටික කරගන්න ලෑස්ති වෙන්න හිමීට. එහෙනම් අදට නැවතුනේ. good night ඔක්කොටම.